නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ථ සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨ මත්තනෝ. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ මොහොතේ මේ පින්වතුන් සියලු දෙනා සූදානම් වී සිටින්නේ සසර දුක්ගිනි නිවීම සඳහා අමාමෑණී තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුනා වූ ඒ නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් නමුත් ශ්‍රවණය කර ගැනීමටයි. පින්වත්නි, බුදු කෙනෙක්ගේ ලෝකයට පහළවීම ඉතා දුර්ලභ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ ලෝකවාසීන්ට මේ ධර්මය දේශනා කරනකොට පින් ඇති ලෝකවාසීන් මේ ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතවල තියෙන දුක්ඛම් කටළු ස්වභාවය, තමන්ගේ ජීවිතවල තියෙන සසර දුක් ස්වභාවය අයින් කරගන්න උත්සාහවත් වෙනවා. ප්‍රඥාවන්තයෝ හැටියට, නුවණක් ඇති පිරිසක් හැටියට අපි හැමෝගේම වගකීම, එවැගේම යුතුයකම මෙන්න මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතයත් මේ බුද්ධෝත්පාද කාලයත් කියන මේ වටාපිටාවෙන් අපි හැමෝම මේ අනවරාග්‍ර සසර ගමනක විඳින සියලුම දුකෙන් අත මිදීමට කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න එක. පින්වත්නි, අපි හැමෝටම කෙනාට මේ ජීවිතයට සාපේක්ෂකව, මේ ශරීර කූඩුවට සාපේක්ෂකව ආයු කාලයක් පනවන්න පුළුවන්කමක් තිබුණට පින්වත්නි, අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් කියන තැනකින් මේ සසර ගමනට සාපේක්ෂකව අපිට ආයු කාලයක් පනවන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ පින්වත්නි. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝක සත්වයා මේ සංසාර ගමනට වැටුණු දවසක් මෙන්න මේ දිනේ මේ සසර ගමන පටන් ගත්තේ කියන තැනකින් බුදු ඇසටවත් පේන්නේ නැහැ පින්වත්නි මේ සසර ගමන ආරම්භ වෙච්ච දවසක් මේ සත්වයාගේ. එනිසා මේ අනවරාග්‍ර සසර ගමනක ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් එක එක චරිත රඟපාමින් අපි මේ සසර ගමනේ ගමන් කරනවා. එහෙම ගමන් කරන සසර ගමනේ එක්තරා නවාතැන්පලක් පින්වත්නි මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. මේ මනුස්ස ජීවිතය ලැබපු අපි අද දවසේ මේ මනුස්ස ජීවිතය තුළ තමන්ගේ ජීවිත සැනසීමෙන් සතුටෙන් තියන්න කියලා නොයෙකුත් කරුණාකාරණා රාශියක් ඉෂ්ට සිද්ධ කරන පිරිසක් අද ලෝකවාසීන් සියලු දෙනා. හැබැයි මේ හැමෝම දන්නේ නැහැ පින්වත්නි, ජීවිතේ හැබෑවටම පවතින දුක අයින් කරලා ජීවිතයට සැනසීම සතුට ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාවක් ලෝකවාසීන් දන්නේ නැහැ. ජීවිතේ හැබෑවටම දුක අයින් කරලා ජීවිතයට සැනසීම සතුට ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාවක් පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ හැමෝම උත්සාහවත් වෙනවා ජීවිතේ දුක අයින් කරලා සැනසීම සතුට ජීවිතයට සමීප කරගන්න.
හැබැයි ඒ නිශ්චිත වූ මාර්ගය ඒ දුක ගෙවෙන ප්‍රතිපදාව කොහොමද කියන කාරණාවක් ගැන දැනුමක් අවබෝධයක් නැතුව තමයි තමන් ජීවිතයේ කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරන්නේ. බොහෝ සෙයින් තමන් මේ ජීවිතයේ උප්පත්තිය ලැබුවට පස්සේ තිරිසංගත සත්වයෝ ඇතුළුව මනුස්සයෝ ඇතුළුව මේ සියලුම දෙනා පින්වත්නි ජීවත් වෙනවා කියන්නේ එක කාරණාවක්. අපිට තේරුම් නැති වුණාට මේ සියලුම සත්වයෝ ජීවත් වෙනවා කියලා කියන්නේ එක කාරණාවක් ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ තමයි පින්වත්නි ජීවිතේ දුක අයින් කරලා සැනසීම සතුට ළඟා කරගන්න දරන උත්සාහයකට තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ලෝකයේ දිහා බැලුවට පස්සේ පින්වත්නි සමාජයේ දිහා බැලුවට පස්සේ මේ සමාජයේ නානත්වයක් දැක ගන්න පුළුවන්කමක් තියෙයි. එක එක භූමිකාවන් රඟපාන එක එක චරිත රඟපාන විවිධ වූ පිරිස් මේ සමාජයේ ඉන්නවා හැටියට ජීවත් වෙනවා හැටියට අපිට මතු පිටින් බැලුවාට පස්සේ පෙනේ. සමහර කෙනෙක් ජීවිතයේ යැපෙන්න කියලා කෘෂි කර්මය කරනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් වෛද්‍ය වෘත්තිය කරනවා වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. නොයෙකුත් කරුණු කාරණා ටිකක් ඉෂ්ට සිද්ධ කර තමන් සමාජයේ නොයෙකුත් කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරමින් රැකියාවක් හැටියට කරුණු කාරණා ඉෂ්ට සිද්ධ කරනකොට සමාජයේ නානත්වයක් අපිට දැක ගන්න පුළුවන්කමක් තියෙයි. හැබැයි මේ විදිහට නානත්වයක් තිබුණට මේ හැමෝගෙම පොඩි ළමයාගේ ඉඳන් වයසක මහල්ලා දක්වා කරන සියලුම භූමිකාවන් වල හරය ගත්තට පස්සේ පින්වත්නි ඒ හැමෝම ඉෂ්ට සිද්ධ කරන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන දුක්ඛම් කටළු ටික ඉවත් කරලා ජීවිතයට සැනසීම සතුට ළඟා කර ගන්න දරන උත්සාහයක් තියෙනවා. ඒ නිසා ඔන්න ඔය අර්ථයෙන් මේ සියලුම දෙනා ඒකත්වයකට පැමිණෙනවා පින්වත්නි. ඒ නිසා ඔන්න ඔය කාරණාව කොයිතරම් දුරට මේ සමාජය තුළ මේ කාරණාව ළඟා කර ගන්න උත්සාහවත් වුණත් පින්වත්නි අවාසනාවට හැබෑවටම දුක ගෙවන්නේ කොහොමද කියන කාරණාව නොදන්නාකම නිසා හැබෑවටම ජීවිතයේ දුක ගෙවා ගන්න ප්‍රතිපදා කුමකද්ද කියන කාරණාව අවබෝධ කරගෙන ඒ කරුණු කාරණා වලට ජීවිතය ගොනු කරගත්තේ නැති නිසා මේ වෙනකොට පින්වත්නි අප අතරින් මේ දුක් සහගත සසර ගමන කෙලවර කරගත්ත හැබෑවටම දුක කෙලවර කරලා සැනසීම ළඟා කරගත්ත කෙනෙක් අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ මේ ලෞකික ජීවිතය තුල පින්වත්නි. ඕකයි යථාර්ථය. එහෙමනම් පින්වත්නි අපි හැමෝම උත්සාහවත් වෙන්න ඕන මේ අනාර්ය වූ පරීක්ෂණය තුලින් ජීවිතයේ දුක අයින් කරලා සැනසීම ළඟා කරගන්න කොයිතරම් උත්සාහවත් වුණත් පින්වත්නි ඒ කාරණාව ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසයි ජීවිතයේ හැබෑවටම සැනසීම සතුට ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව මේ ලෝක සත්වයාට බොහොම අනුකම්පාවෙන් දේශනා කර වදාළන්න තමයි ලෝකයට බුදුරජාන් වහන්සේ නමක් පහළ වෙන්නේ පින්වත්නි. මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකෙට දේශනා කරන්න පින්වත්නි ජීවිතයේ දුක අයින් කරලා සැනසීම සතුට ජීවිතයට සමීප කරගන්නේ කොහොමද කියන කාරණාවයි බුදු කෙනෙක්ගේ දහම කියලා කියන්නේ පින්වත්නි. එහෙමනම් පින්වත්නි මෙන්න මේ වටාපිටාව අපි තේරුම් කරගත යුතුයි. අද දවසේ අපි මනුස්ස ජීවිතයක් ලැබුවා කියලා කියන්නේ පින්වත්නි මේ ලබාගත් මනුස්ස ජීවිතය සුළුපටු පිනක් කුසලයක විපාකයක් එහෙම නෙමෙයි පින්වත්නි. අද වෙනකොට අපි මේ මනුස්ස ජීවිතේ ලැබපු අපි අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදිච්ච ජීවිතයක් අද දවසේ මේ අපි ලබාගෙන තියෙන්නේ. අෂ්ට දුෂ්ටක්ෂණ කිව්වේ පින්වත්නි. අෂ්ට දුෂ්ටක්ෂණ කිව්වේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පුද්ගලයෙක් මෙන්න මේ අවස්ථාවන් 8ටපත් වුනොත් මෙන්න මේ සඳහන් කරන්න යන අෂ්ට දුෂ්ටක්ෂණ 8ටපත් වුනොත් කෙනෙක් ඒ පුද්ගලයාට මේ බුදුදහම අහලා බුදුරන් වහන්සේ නමකගේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ දුක ගෙවා ගන්නවා කියන කාරණාව වෙන්නේ නැහැ. ඒ අෂ්ට දුෂ්ටක්ෂණ මඟ ඇරලා මෙන්න මේ දහමට ආව කෙනෙක් විතරයි බුදුරන් වහන්සේගේ දහම අවබෝධ කරගෙන මේ දුක් සහගත සසර ගමන අතික්‍රමණය කරන්නේ කියන කාරණාව මතක් කරනවා. එහෙමනම් පින්වත්නි බලමු අපි මොනවද මේ අෂ්ට දුෂ්ටක්ෂණ කිව්වේ කියන කාරණාව. අෂ්ට දුෂ්ටක්ෂණ කිව්වේ පින්වත්නි නරක, තිරිසං, പ്രേත, අසඤ්ඤ සත්ත්ව, නරක, තිරිසන්, പ്രേත,
අසඤ්ඤ සත්ත්‍ය ඊට පස්සේ පින්වත්නි කිසියම් පුද්ගලයෙක් මේ මනුස්ස ලෝකයේ ඉපදුනාට පස්සේ අංග විකල භාවයකින් යුක්තව උප්පත්තිය ලැබලා සිටිනවා නම් කඩතොළු වූ ජීවිතයක් සහිතව උප්පත්තිය ලැබලා සිටිනවා නම් ඒ පුද්ගලයාත් ඊට පස්සේ පින්වත්නි යම් කිසි පුද්ගලයෙක් මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නකොට එයා ප්‍රත්‍යන්ත දේශයක උප්පත්තිය ලැබලා ඉන්නවා නම් ඒ පුද්ගලයාත් කිසියම් පුද්ගලයෙක් මනුස්ස ලෝකේ ඉපදුනත් ඒ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකයෙක් නම් සහ අබුද්ධෝත්පාද කාලයක නම් අපි ඉපදිලා ඉන්නේ මෙන්න මේ කරුණු 8න් යුක්ත නම් ඒ පුද්ගලයාට මේ ධර්ම සම්මුඛ වෙන්නේ නැහැ පින්වත්නි. ආයසරක් අපි මතක් කරොත් මොනවද? නරකයේ ගිහිල්ලා උප්පත්තිය ලැබලා හිටියොත්, නිරයේ ගිහිල්ලා උප්පත්තිය ලැබුවොත් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ ශ්‍රී සද්ධර්මයේ ලෝක සත්‍යයට දේශනා කර වදාළන කාල සීමාවේ යම් කිසි සත්වයක උප්පත්තිය ලැබලා ඉන්නේ නිරයේ නම් පින්වත්නි. ඒ නිරේ ඉපදිච්ච නිර්සත්වයාට මේ දහමක් අහලා මේ දුකෙන් නිදහස් වෙනවා කියන කාරණාවක් සිද්ධ වෙන්නේ නැහැ පින්වත්නි. ඒකයි නිරේ වැටුණු පුද්ගලයෙක්ට මේ අෂ්ට දුෂ්ටක්ෂණයකට අහු වුණා කියන තැනකින් කියන්නේ. ඊට පස්සේ තිරිසංගත සත්වයෙක් වුණොත් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ලෝකේ සනසාලමින් දුක නිවන මේ ප්‍රතිපදාව දේශනා කළත් ඒ තිරිසංගත සත්වයෙක් හැටියට උප්පත්තිය ලැබපු ඒ සත්වයාට මේ දුක නිවා ගන්න ඒ ශ්‍රී සද්ධර්මයේ අහන්න පුළුවන් වටාපිටාවක් අහලා අවබෝධ කරගන්න වටාපිටාවක් ඇත්තේ නැහැ පින්වත්නි. එහෙනම් නරක තිරිසං කියන මේ පාර්ශව දෙකම අපොහසත් වෙනවා පින්වත්නි මේ ධර්ම අවබෝධ කරගන්න. ඊට පස්සේ പ്രേත ලෝකේ ගත්තට පස්සෙත් පින්වත්නි പ്രേත ලෝකයේ සත්‍යයක් උප්පත්තිය ලැබුවොත් බුදු කෙනෙක් කොයිතරම් මේ අමා ගඟ මේ අමා ධර්ම දේශනාව දේශනා කරත් මේ ලෝකයා වෙනුවෙන් ඒ പ്രേත විශ්ේ උප්පත්තිය ලැබපු සත්‍යයටත් මේ ධර්ම අවබෝධ කරනවා කියන කාරණාව මඟ හැරෙනවා පින්වත්නි. ඊට පස්සේ මතක් කරා අසඤ්ඤ ලෝකයක ගිහිල්ලා උප්පත්තිය ලැබපු පුද්ගලයෙක් ඉන්නවනම් අසඤ්ඤ සත්වයෙක් ඉන්නවනම් මේ අසඤ්ඤ සත්වයාටත් මේ බුදුදහම ශ්‍රවණය කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ශ්‍රවණය කරලා ධම් අවබෝධ කරගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ පින්වත්නි. ඔය කාරණා හතරත් එක්ක මේ මනුස්ස ලෝකයේම උප්පත්තිය ලැබලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ දුක් මඟ දුක් ගෙවන ප්‍රතිපදාව ලෝකයාට දේශනා කරනවා. බොහෝ දෙනා ඒ ධර්ම අවබෝධ කරගන්න වටාපිටාවක මනුස්ස ලෝකයේ මිනිස්සෙක් හැටියටත් කෙනෙක් උප්පත්තිය ලැබලා ඉන්නවා. හැබැයි අවාසනාවට ඒ පුද්ගලයා කඩතොළු සහිත ජීවිතයක් අංග විකල භාවයකින් යුක්ත ජීවිතයක් නම් ලැබලා ඉන්නේ පින්වත්නි. ඒ පුද්ගලයාටත් මේ ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අවබෝධ කරගැනීමේ හැකියාවක් ඇත්තේ නැහැ. සසර දුක් නිවීමේ හැකියාවක් ඇත්තේ නැහැ පින්වත්නි. ඒ නිසා මෙන්න මේ අවස්ථාවත් පින්වත්නි මේ අෂ්ට දුෂ්ටක්ෂණ ගොඩට අයිති වෙනවා. එයා අංග විකල භාවයකින් නම් උප්පත්තිය ලැබලා ඉන්නේ. ඒ වගේම පින්වත්නි බුදු කෙනෙක් ලෝකයේ ධර්මයේ දේශනා කරද්දිත් සමහර විට ඒ පුද්ගලයා ඉන්නේ ප්‍රත්‍යන්ත දේශයක නම් බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන ප්‍රදේශයේ නොවේ වෙනත් වූ ප්‍රදේශයක නම් වෙනත් ලෝකේ වෙනත් දුෂ්කර වූ ප්‍රදේශයක මේ බුදුදහම නොඇසෙන ප්‍රදේශයක නම් ඒ පුද්ගලයා ඉන්නේ ප්‍රත්‍යන්ත දේශයක නම් අන්න ඒ පුද්ගලයාටත් පින්වත්නි බුදුරජාන් වහන්සේ නමකගේ මේ ධම ශ්‍රවණය කරන්න ඉඩ ප්‍රස්තාව සැකසෙන්නේ නැහැ. ඉඩ අවකාශය සැකසෙන්නේ නැහැ. ඒ නිසාම මේ බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරනකොට ඒ වටාපිටාව ඒ කෙනාගෙන පින්වත්නි අයින් වෙලා යනවා. ඒ වගේම පින්වත්නි මනුස්ස ලෝකෙත් ඉපදුනා මේ කියන කාරණා එකකටවත් අයිති නැතුව මනුස්ස ලෝකෙත් අංග විකල භාවයක් නැතුව උප්පත්තිය ලැබපු කෙනෙක් ඉන්නවා. ඒ කාල සීමාවේ පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේත් ලෝකේ පහළ වෙලා ඒ අමා ධර්මයේ දේශනා කරනවා. හැබැයි පින්වත්නි අවාසනාවට ඒ දේශනා කරන ධම අහන්න තරම් මේ පුද්ගලයාගේ හිත නැමෙන්නේ නැති මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා නම් එයා උප්පත්තිය ලැබලා ජීවිතේ ගත කරන්නේ මිත්‍යා දෘෂ්ටික විදිහට නම් එයා ජීවිතේ පවත්වන්නේ පින්වත්නි. අන්න ඒ කෙනාටත් පින්වත්නි මේ අෂ්ට දුෂ්ටක්ෂණ වලට අයිති වෙච්ච පුද්ගලයෙක් කියන තැනකින් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නට යෙදෙනවා. ඔය කාරණා ඔය විදිහට තිබුණත් ඊට පස්සේ පින්වත්නි මේ ලෝකයේ මේ කිසිම කාරණාවකට අයිති නැතුව හොඳ උප්පත්තියක් ලැබලා මේ කියපු කාරණාවලට අයිති නැතුව යම් කිසි මිනිස්සෙක් මේ මනුස්ස ලෝකයේ උප්පත්තිය ලබනවා.
මේ කියපු දුෂ්ටක්ෂණ වලට අහු වෙන්නේ නැතුව අංග විකල භාවයක් නැතුව හංගවා කියන අරුතත් තේරුම් ගන්න පුළුවන් නුවණක් සහිතව කෙනෙක් මේ මනුස්ස ජීවිතේ උප්පත්තිය ලබනවා. හැබැයි පින්වත්නි අවාසනාවට ඒ කාල සීමාවේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙලා නැත්නම් බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙලා නැත්නම් පින්වත්නි මේ සසර දුක් ගෙවන ඒ ප්‍රතිපදාව Tamanට අහන්න කරන්න ඒ දහම අහන්න වටා පිටාවක් ගොඩ නැගෙන්නේ නැහැ පින්වත්නි. එහෙමනම් ඔන්න ඔය කාරණා 8 කෙනෙක්ගේ ජීවිතයට අත් තුනොත් පින්වත්නි ඒ කෙනා මේ සසර දුකෙන් අත මිදෙනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. හොඳට කල්පනා කරන්න පින්වත්නි. එහෙනම් අද දවසේ අපි මේ ලද මනුස්ස ජීවිතය මේ කියන අෂ්ට දුෂ්ටක්ෂණ වලින් මිදිච්ච බොහෝම වටිනා පුණ්‍යවන්ත වූ මනුස්ස ජීවිතයක්. බොහොම වටිනා පුණ්‍යවන්ත වූ මනුස්ස ජීවිතයක් අද දවසේ අපි මේ ලබා ගත්තේ. මේ ජීවිතේ වටිනාකම පින්වත්නි මෙතකයි මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හොඳට කල්පනා කරගන්න. අනන්ත සසර ගමනේ විඳ සියලුම දුක් නිවා ගන්න පුළුවන් දොරටුවකුයි පින්වත්නි අද දවසේ අපිට විවෘත වෙලා තියෙන්නේ. මේ කාරණා අපි හොඳින් තේරුම් කරගත යුතුයි. මේ වටාපිටාව අපට ගොනු උනේ පින්වත්නි නිකම්ම එහෙම නෙමෙයි. ඉබේ පහළ වෙච්ච කාරණාවක් එහෙමත් නෙමෙයි කියන කාරණාව හොඳට මතක තියාගන්න ඕන. මේ අපි සසර ගමනේ එද්දී තමන්ම කරන ලද පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් වල අග්‍රගණ්‍ය විපාකයක ප්‍රතිඵලයක් පින්වත්නි අද දවසේ මේ අපි භුක්ති විඳින්නේ. ඒ කාරණා අපි තේරුම් කරගත යුතුයි. පින්වත්නි අපි හැමෝම මේ සසර ගමනේ එද්දී තමන් මේ ලෝකයේ බිහි කරපු ආදරණීය අම්මා මල මොහොතේ තමන් හදා වඩාගත් ආදරණීය පියාණන් මල මොහොතේ ඒ දුක වේදනාව දරා ගන්න බැරුව පපුවේ ලයේ අත්ගහමින් තමන්ගෙම ලෙයින් ජාතක කරපු තමන්ගෙම දුව පුතා අවසාන හුස්ම පොද තමන්ගේ අතේ ඉද්දින් අවසාන හුස්ම පොද හෙලද්දී ඒ දුක වේදනාව දරා ගන්න බැරුව පින්වත්නි අපි හැමෝම පපුවේ ලයේ අත්ගහමින් එක ප්‍රාර්ථනාවක් කරන්න ඇති පින්වත්නි. මේ ජීවිතේ මම මේ විදිහට විඳින මේ සියලුම දුක්ඛම් කටළු අතික්‍රමණය කරන්න මේ සසර ගමනේ විඳින සියලුම දුකෙන් අත මිදෙන්න යම් උතුමන් වහන්සේ නමක් මේ ලෝකයට දහමක් දේශනා කරයි නම් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය මට සම්මුඛ වේවා ඒ දහම මට සම්මුඛ වේවා කියන තැනකින් අප්‍රමාණ කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් ඉෂ්ට සිද්ධ කරගනිමින් මෙන්න මේ වටාපිටාව මගේ ජීවිතයට සම්මුඛ වේවා කියන තැනකින් අපි හැමෝම ප්‍රාර්ථනා කරන්න ඇති පින්වත්නි. අන්න ඒ විදිහට කරපු ප්‍රාර්ථනාවල අග්‍රගණ්‍ය විපාකයක් පින්වත්නි අද දවසේ මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. මේ වටාපිටාව අපි තේරුම් කරගatiya යුතුයි. එහෙමනම් එන්න ඒ විදිහට දුක් මහන්සියෙන් ළඟා කරගත්ත ලේ දහඩිය කඳුල මතින් අපි මේ ළඟා කරගත්ත අවස්ථාවක් පුණ්‍යවන්ත අවස්ථාවක් මේ අද ජීවිතේ ලැබිලා තියෙන්නේ. අවාසනාවට කාරණාව පින්වත්නි. එච්චර දුක් මහන්සියෙන් අපිම කරගත්ත පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් විපාක පුණ්‍ය ධර්මයන් වල විපාකයක් හැටියට ලබාගත්ත මේ වටිනා මනුස්ස ජීවිතය මේ ජීවිතයට ආවට පස්සේ පින්වත්නි අපිට මේ මනුස්ස ජීවිතයේ වටිනාකම මේ මනුස්ස ජීවිතයේ වටිනාකම සහ අර්ථය අපිට තේරෙන්නේ නැතුව ගිහිල්ලා. අද අපි හැමෝම මේ ලෝකයේ දුවන්නම් වාලේ කටයුතු කාරණා ටිකක් ඉෂ්ට සිද්ධ කර මේ ලෝකයේ දුවන සත්වයේ හැටියට මනුස්සයෝ හැටියට අපි ජීවත් වෙනවා. අපි හැබෑවටම දන්නේ නැහැ. හැබෑවටම අපි මේ මනුස්ස ජීවිතයට ආවේ කුමක් සඳහාද කියන කාරණාව අපි දන්නේ නැහැ. පින්වත්නි අපි හැමෝම මේ මනුස්ස ජීවිතයට ආවේ එකම කාරණාවක් ඉෂ්ට සිද්ධ කරගන්නවා කියන ඒකායන බලාපොරොත්තුයි. ඒ වෙන මොකුත් නෙමෙයි පින්වත්නි. ඒ තමයි මේ දුක් සහගත සසර ගමන අතික්‍රමණය කරනවා මේ මනුස්ස ජීවිතයෙන්. මෙන්න මේ මනුස්ස ජීවිතයේ ලබාගත් මේ දුකෙන් මම අත මිදෙනවා ඒකාන්තයි කියන තැනක බලාපොරොත්තුවකිනුයි අපි මේ මනුස්ස ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ. ඒ විදිහේ බලාපොරොත්තුවක් තියාගෙන ආව අපිට පින්වත්නි අපිට ඒ බලාපොරොත්තු වෙච්ච කාරණාව මූලික වෙච්ච කාරණාව අභිප්‍රාය බලාපොරොත්තුව අපිට අමතක වෙලා ගිහිල්ලා අද දවසේ ගතානුගතිකව දුවන සමාජ රටාවට එක් වෙලා අපිත් ඒ සමාජ රටාවේ දුවන තවත් එක චරිතයක් බවට පත් වෙලා පින්වත්නි. ඉපදිච්ච දවසේ ඉඳන් පංචකාමයට වසඟ වෙලා ඒ කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරගනිමින් තමන්ගේ ජීවිතේ කටයුතු කාරණා කරගෙන යනවා. ළමාවිය ගෙවිලා ගියා.
තරුණ විය ගෙවිලා ගියා, මැදි විය ගෙවිලා ගියා. දැන් වයසටත් ඇවිල්ලා ඉන්නවා. හැබැයි අපි මේ ජීවිතයට ආව අර්ථ සිද්ධිය බලාපොරොත්තු වෙච්ච කරුණ කාරණාව අපිට තාම ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වුණා. කොටින්ම කිව්වොත් ජීවිතයේ දුක අයින් කරලා සැනසීම සතුට පින්වත්නි තාම අපිට ළඟා කරගන්න පුළුවන්කමක් හම්බ වෙලා ඇත්තේ නෑ පින්වත්නි. ඔන්න ඔය වටාපිටාව අපි හොඳට තේරුම් කරගත යුතුයි. ඔය වටාපිටාව අපි තේරුම් අරගෙන අප්‍රමාදීව එහෙමනම් අපි දහමට යොමු වෙලා මේ දුක්සහගත සසර ගමන නිමා කරන්න මේ දේශනා කරන්නට යෙදුනා වූ මේ දහම් කරුණු කාරණා හොඳට අහගෙන බුදුරජාණන් වහන්සේගේ වෙනුවෙන් ඒ දහම වෙනුවෙන් ඒ සංඝ රත්නය වෙනුවෙන් ත්‍රිවිධ රත්නය වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාගයෙන් තමන් කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්න අප්‍රමාදී විය යුතුයි පින්වත්නි. එහෙමනම් පින්වත්නි අද දවසේදී මම මාතෘකා හැටියට යොදා ගන්නට යෙදුනේ ධම්මපදයේ යමක වර්ගයට අයත් චුන්ද සූකරික වස්තුව කතා වස්තුව ඇසුරු කරගෙන තමයි ගාථා රත්නය දේශනා කරන්නට යෙදුනේ. ගාථා රත්නය තමයි ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ ඉද සෝචති පෙච්ච සෝචති පව් කරන තැනැත්තා පව් කළ තැනැත්තා මෙලොවත් තැවෙනවා පරලොවත් තැවෙනවා. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති ඒ පුද්ගලයා දෙලොවම තැවෙනවා. සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ ඔහු මේ ජීවිතයේ තමන් විසින් කරන ලද වැරදි විදිහට කරන ලද කායික ක්‍රියා සහ වාචසික ක්‍රියා ගැන සිහි කරමින් ජීවිතේ මේ ජීවිතේ වඩා ශෝක කරනවා කියන කාරණාවයි ඒ ගාථා රත්නයේ තේරුම පින්වත්නි. මේ ගාථා රත්නය තිලෝගුරු සම්මා සම්බුදුරජාන් වහන්සේ විසින් වදාරන්නට යෙදුනේ දේශනා කරන්නට යෙදුනේ චුන්ද සූකරිකයව අරමුණු කරගෙන තමයි මේ ගාථා රත්නය දේශනා කරන්නට යෙදුනේ. එහෙනම් අපි ඒ කතා ප්‍රවෘත්තියත් සුළු හැටියට කාල වේලා තියෙන විදිහට අපි විග්‍රහ කරගන්න බලමු. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ වාසය කරන කාල සීමාවේදී ඒ ආසන්නයේම නිවසක හිටිය පුද්ගලයෙක් තමයි මේ චුන්ද සූකරික කියලා කියන්නේ. මේ චුන්ද සූකරික අවුරුදු 55ක් තිස්සේ ඌරන් ඝාතනය කරමින් ඌරන් මරමින් තමන් ඒ ඌරු මස් වෙළඳන් කරමින් තමන් පෝෂණය වෙමින් ජීවිතයේ අරගෙන ගියපු පුද්ගලයෙක් තමයි මේ චුන්ද සූකරික කියලා කියන්නේ. මේ චුන්ද සූකරික මොකද කරන්නේ? දුර්භීක්ෂ කාල එළඹෙනකොට මේ දුර්භීක්ෂ කාල එළඹෙද්දී තමන්ගේ ගෙදර තියෙන කරත්තයට ගෙදර වී පටවගෙන ගෙදර තියෙන වී පටවාගෙන ප්‍රත්‍යන්ත දේශවලට ගිහිල්ලා මේ පුද්ගලයා පිට පළාත්වලට ගිහිල්ලා ඒ පිට පළාත්වල ඉන්න මිනිස්සුන්ට වී නැලිය දෙක ගානේ වාගේ දීලා කරලා ඒ පළාත්වල ඒ ගම් පළාත්වල ඉන්න පොඩි ඌරු පැටව් එකතු කර ගන්නවා. හිලව්වට ගන්නවා, මුදලට ගන්නවා. මේ විදිහට අරගෙන මේ ඌරු පැටව් පටවගෙන ඇවිල්ලා මේ ගෙදර චුන්ද සූකරිකගේ ගෙදර කොටුවක් හදලා මේ කොටුවට දාලා මේ ඌරු පැටව් ඇති කරනවා. මේ විදිහට ඇති කරනකොට ඒ කෑම බීම දීලා ඇති කරගෙන මේ ඌරු පැටව ලොකු මහත් වුණාට පස්සේ මස් පිණිස මරන්න පුළුවන් ප්‍රමාණයට ලොකු වුණාට පස්සේ මොකද කරන්නේ මේ චුන්ද සූකරික? මේ ඌරෝ අරගෙන මේ ඌරෙක් අරගෙන ඒ තියෙන කණුවක ගැට ගහලා තදට ගැට ගහලා පොළු මුගුරු අරගෙන මේ පොළු මුගුරු වලින් මොකද කරන්නේ? මේ ඌරට හොඳටම ගහනවා, හොඳටම තලනවා, මේ ඌරව තලනවා, මේ මස් බුරුල් වෙනකල් ඌරව තලනවා පින්වත්නි. ඌරෝ වේදනාවෙන් කෑ ගහද්දිත් මේ පොළු මුගුරු අරගෙන මේ ඌරට හොඳටම ගහලා මේ ඌරව තලනවා පින්වත්නි. මේ විදිහට තලලා ඉවර වුණාට පස්සේ පින්වත්නි උණු වතුර අරගෙන පැහෙන උණු වතුර අරගෙන මේ පැහෙන උණු වතුර මේ ඌරගේ කට විවර කරලා ලීයක් දාලා කට විවර කරලා මේ අරින කටට මේ උණු වතුර වක් කරනවා. මේ උණු වතුර වක් කරාට පස්සේ මේ තමන්ගේ සම්පූර්ණ ආමාශය ඇතුළු මේ අභ්‍යන්තර අවයව පුච්චාගෙන මේ උණු වතුර ගුද මාර්ගය හරහා අදෝ මාර්ගය හරහා පිට වෙලා යනවා පින්වත්නි. මේ විදිහට ඉෂ්ට සිද්ධ කරලා
කටයුතු කරලා ඉතුරු වෙන උණු වතුර ටික මොකද කරන්න පින්වත්නි? මේ ඌරගේ හැමට හලලා ඇඟට හලලා ඒ ඇඟේ තියෙන හැම ඉවත් කරනවා. ඔය විදිහට ඉවත් කරාට පස්සේ හැමේ තියෙන රෝම ලෝම ඉවත් කරන්න මොකද කරන්න පින්වත්නි? මේ හුලක් පත්තු කරලා ගිනි පත්තු කරලා මේ හුලෙන් මේ ඌරව පුච්චනවා පින්වත්නි. මේ පුච්චලා ඉවර වුණාට පස්සේ මේ ඌරගේ බෙල්ල කපලා මේ බෙල්ල කපලා ඉවර වුණාම ගලාගෙන යන රුධිරය වෙනම භාජනයකට එකතු කරනවා. වෙනම භාජනයකට එකතු කරලා මේ භාජනයේ පැත්තකින් තියලා පින්වත්නි මොකද කරන්නේ? අර ඌරව මරලා කරලා ඒ ඌරගේ මස් ටික ඔක්කොම කපලා කරලා අර මස් අර ලේ භාජනයට දානවා කියනවා. ලේ භාජනයට දාලා ලේ රහ හොඳට ඒ මස් වලට වැදුනට පස්සේ පින්වත්නි මොකද කරන්නේ? මේ මස් කෑලි අරගෙන තමන්ගේ ගෙදර උයලා පිහලා ගෙදර සමාජිකයොත් එක්ක අනුභව කරන එක තමයි මේ චුන්ද සූකරිකගේ ක්‍රියාව කටයුත්ත. ඒ විදිහට කටයුතු කරලා අනුභව කරලා ඉතුරු වෙන යම් මස් ප්‍රමාණයක් තියෙනවද? ඒ මස් ප්‍රමාණය තමන් විකුණලා ඒකෙන් ආදායමක් අරගෙන ඔය විදිහේ පැවැත්මක් තමයි මේ චුන්ද සූකරිකව අවුරුදු 55ක් තිස්සේ ඉෂ්ට සිද්ධ කරන්නේ. ඔය විදිහට කටයුතු කාරණා කරගෙන යනකොට එක්තරා කාල සීමාවක් එනකොට මේ කරන ලග්ද අකුසල කර්ම නිසා මේ පුද්ගලයා රෝගාතුර වෙන්න පටන් ගත්තා. මේ කාල සීමාව වෙන කල්පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඒ සමීපයේම වැඩ හිටියත් වේළුවනාරාමේ වැඩ හිටියත් කිසිම දවසක මේ පුද්ගලයාගේ හිත නැමුනේ නෑ වේළුවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා බණ පදයක් අහන්න වන්දනාමාන කරන්න මල් පූජා කරන්න මෙන්න මේ වාගේ කිසිම පුණ්‍ය ධර්මයක් කරගන්න මේ චුන්ද සූකරගේ හිත නැමුනේ නෑ පින්වත්නි. ඔහම කාලයක් යනකොට මේ පුද්ගලයා මේ චුන්ද සූකරිකට දරුණු රෝගයකින් පෙළෙන්න ගත්තා. ඒ වෙන මොකුත් නෙමේ. මේ පුද්ගලයාගේ සම්පූර්ණම ශරීරය දැවෙන්න ගත්තා, පිච්චෙන්න ගත්තා. මේ දැවෙන්න පිච්චෙන්න ගත්ත එක මේ අවීචි මහ නරකයේ තියෙන ගින්නෙන් පිච්චෙනවා වාගේ මට්ටමකින් මේ පුද්ගලයාව දැවෙන්න ගත්තා පින්වත්නි. මෙහෙම දැවෙන්න ගන්නකොට මේ පුද්ගලයාට ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්කමක් ඇති උනේ නැහැ. හැම පැත්තටම දුවනවා, පයින්නවා, කෑ ගහනවා, ගේ ඇතුලේ 4 ගාතෙන් ඇවිදින මට්ටමටපත් වුණා. ගෙදර අයිතිකාරයෝ අනිත් පිරිස මොකද කරේ? මෙයා මේ පුද්ගලයා චුන්ද සූකරිකව ගෙදර එළියට පැනලා දුවයි කියන තැනකින් ගෙදර සියලුම දොර කවුළු වහලා දැම්මා. වහලා දාලා ඉවරුණාට පස්සේ මේ පුද්ගලයාගේ ඇතුළට වෙලා කෑ ගහනවා, මොර දෙනවා, එහෙට මෙහෙට ගමන් කරනවා, බඩ ගන්නවා. මේ පිච්චීම දරා ගන්න බැරුව පින්වත්නි. මේ විදියට දවස් 7ක කාලයක් අප්‍රමාණ දුක් විඳිනවා. ඔය අතරේ බුදුරජාන් වහන්සේ බැහැ දකින්න වේළුවනාරාමයට වඩින භික්ෂුන් වහන්සේලා මෙන්න මේ චුන්ද සූකරිකගේ ගෙදර පැත්තෙන් ඇහෙන හඬ අහගෙන ඉඳලා බුදුරජාන් වහන්සේ ගාවට ගිහිල්ලා මතක් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ චුන්ද සූකරිකගේ ගෙදර මොනවා හරි උත්සවයක් සංවිධානය වෙනවා ඇති. ඇයි එහෙම කියන්නේ? මම දැන් දින 7ක් පුරාවට ඒ චුන්ද සූකරිකයා තමන්ගේ ගේ ඇතුලේ ඌරෝ මරනවා. ඌරෝ මරණ සද්දේ අපිට ඇහෙනවා මේ ස්වාමීනි, මොකක් හරි උත්සවයක්වත් වෙන්න ඇති කියන තැනකින් බුදුරන් වහන්සේට මතක් කරා. ඒ වෙලාවේදී බුදුරන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ චුන්ද සූකරිකයාගේ ගෙදර උත්සවයක් එහෙම නෙමෙයි. ඒ ඌරා කෑ ගහන විදිහට, ඌරෝ කෑ ගහන විදිහට කෑ ගැහුවේ මරණ ඌරුන්ගේ හඬ නෙමෙයි පින්වත්නි. මේ අවසාන දවස් 7ක කාල සීමාවේ ඒ චුන්ද සූකරිකයා මේ ජීවිතේම මහා දුකක්, වේදනාවක්, පීඩාවක් විඳමින් ඒ අවීචියේ දැවෙන ගිනිදැල් වල තරමටම ශරීරයේ පිච්චෙමින් කෑ ගහන අවස්ථාවන් තමයි ඔබට ඒ ඇසුනේ කියන තැනකින් බුදුරජාණන් වහන්සේ මතක් කරන්නට යෙදුණා. අද උදෑසන මේ විදිහට ජීවත් වෙලා 7 දවසක් ගිය තැන අද උදෑසන මේ චුන්ද සූකරිකයා මෙතනින් මරණයටපත් වෙලා නිදාගෙන පිවිදියාක් මෙන් ඉප්පත්තිය ලැබුවේ කොහෙද? අවීචි මහා නරකයේ. අවීචි මහා නරකයේ ගිහිලා උප්පත්තිය ලැබලා මේ වෙනකොටත් මහත් දුකක්, වේදනාවක්, පීඩාවක් විඳිනවා කියන කාරණාව මතක් කළා. ඔන්න ඔය කාරණාව මතක් කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරන් වහන්සේට ප්‍රකාශ කරනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ, මේ පුද්ගලයා මේ ජීවිතයේ මහා දුක පීඩාවක් විඳලා, මහා දුක පීඩාවක් විඳලා, මහා වේදනාවක් විඳලා
මෙතනින් මරණයටපත් වුණාට පස්සේ ගිහිල්ලා අවීචි මහා නරකයට වැටිලත් පරලෝකයේ ගිහිල්ලා මහා දුකක් නේද විඳින්නේ කියන කාරණාව මතක් කළා. ඔය වෙලාවේදී තමයි තිලෝගුරු සම්මා සම්බුදුරයන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ ගාථා රත්නය දේශනා කරන්නට යෙදුනේ. ගාථා රත්නය තමයි ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨමත්තනෝ. පව් කරන කෙනා මහණෙනි මෙලවත් තැවෙනවා පරලොවත් තැවෙනවා. මේ මෙලවත් පරලොවත් කියන දෙලොවම තැවෙන මේ පුද්ගලයා තමන් විසින් කරන ලද කායික දුසිල්වත් වූ කායික වාචසික ක්‍රියාවන් සිහි කර කර මේ ජීවිතේ වඩාත් තැවෙනවා දුකටපත් වෙනවා කියන කාරණාව තමයි ඒ ගාථා රත්නයේ තේරුම. එහෙමනම් පින්වත්නි මෙන්න මේ වටා පිටාව තුල අපිටද අපේ ජීවිතය තුළ කරුණුකාරණා රාශියක් දැනගන්නට තියෙනවා. අපි මිනිස්සුયો හැටියට මේ ජීවිතයේ උප්පත්තිය ලැබුවට පස්සේ හොඳට කල්පනා කරලා බලන්න. මේ මිනිස්යන්ගෙන් බහුතර දෙනා පින්වත්නි මරණයටපත් වෙලා ආපහු සැරයක් ගිහිලා සතර අපා භූමියේ උප්පත්තිය ලබන්නේ. ඒ කාරණාව හොඳට මතක තියාගන්න. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ওই කාරණාව මතක් කරන එක්තරා දවසක් භික්ෂුන් වහන්සේලාට මේ නියසිලට පස් ටිකක් අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මේ නියසිල තියෙන පස් ප්‍රමාණයද මේ මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයද වැඩි කියලා භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේට භික්ෂුන් වහන්සේලා පිළිවදන් දෙනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ නියසිල තියෙන පස් ප්‍රමාණය ඊටාම ස්වල්පයයි මේ මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයත් එක්ක ගත්තාම නොගැනිය හැකි තරම් කුඩා ප්‍රමාණයකුයි මේ නියපිට තියෙන්නේ කියන කාරණාව මතක් කරන්නට යෙදුනා. ඒ වෙලාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ මිනිස්සු හැටියට අද යම්තා පිරිසක් මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙයිද ඒ මනුස්ස ලෝකයේ ජීවත් වෙන පිරිසෙන් මරණයට පත් වෙලා නැවත දිව්‍ය ලෝකයකට හෝ මනුස්ස ලෝකයකට සුගති භූමියකට එන්නේ පින්වත්නි මෙන්න මේ නියසිල තියෙන පස් ප්‍රමාණය වාගේ ප්‍රමාණයක් කියන කාරණාව බුදුරන් වහන්සේ මතක් කරන්නට යෙදුණා. ඒ වගේම මහ පොළොව පැත්තට අත දිකු කරන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අද දවසේ මිනිස්සයෝ හැටියට යම් තාක් ප්‍රමාණයක් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකයේ ඒ මිනිස්සුන්ගෙන් මරණයටපත් වෙලා නැවත සතර අපා භූමියේ ගිහිලා උප්පත්තිය ලබන පිරිස මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය වාගේ ප්‍රමාණයක් කියන කාරණාව මතක් කරන්නට යෙදුණා. එහෙමනම් පින්වත්නි හොඳට බලන්න මේ අනුපාතය කොහොමද තියෙන්නේ කියලා. මේ නියසිලට එන පස් ප්‍රමාණය ගත්තට පස්සේ බැලි කැට 10ක් 15ක් කියලා හිතුවොත් 20ක් කියලා හිතුවොත් මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය හිතා ගන්නවත් පුළුවන් ක්‍රමයක් ඇත්තේ නැහැ. වැලි ප්‍රමාණය හිතා ගන්නවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් ඔය දේශනා කරන්නට යෙදුනේ තවත් එක කතාවක් නෙමෙයි. අපිත් එක්ක එකට ජීවත් වෙලා මේ ජීවිතයේ අම්මා තාත්තා දුව පුතා ඥාති හිතයිසින් හැටියට ඉඳලා මරණයටපත් වෙච්ච අපේ ඥාති හිතයිසින් සහෝදර සහෝදරයෝ අම්මා තාත්තා ගැන කතාවයි ඔය බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. අද දවසේ ওই විදිහට දේශනා කරන්නේ අද දවසේ මරණයටපත් වෙන පුද්ගලයන්ගේ කතාව පින්වත්නි. ඔය දේශනා කරන්නට යෙදුනේ පින්වත්නි තව නොබෝ කාලයකින් අපිට සිද්ධ වෙන ඉරණම පින්වත්නි. එනිසා අපිට එහෙමනම් වගකීමක් තියෙයි පින්වත්නි බුදුරයන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සතර අපා භූමියෙන්වත් අත මිදිලා මේ දුක් සහගත සසර ගමනෙන් අත මිදීමේ කටයුත්ත කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්නට අපි හැමෝටම එහෙමනම් වගකීමක් තියෙයි පින්වත්නි. එහෙමනම් අපි මතක් කරගන්නට ඕන අපි දැනගන්නට ඕන කොහොමද එහෙමනම් අපි අඩුම තරමේ මූලික හැටියට සතර අපා භූමියටවත් පත් නොවි අපි කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්නේ කියන කාරණාව අපි මූලිකව දැනගන්න ඕන. සතර අපා භූමියට යන්න අපාය භූමියට ගිහිලා උප්පත්තිය ලබන්න කාරණා හේතු වන අකුසල කර්ම 10ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. මේ අකුසල කර්ම 10 මොනවද කියලා බලමු. මේ දස අකුසල. මේ දස අකුසල කර්මයන් ඉෂ්ට සිද්ධ කරපු කෙනෙක් මරණයෙන් පස්සේ ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ සතර අපා භූමිය කියන කාරණා බුදුරන් වහන්සේ මතක් කරන්නට යෙදුණා. මේ සිත, කය, වචනය කියන මේ ద్వාරත්‍රයෙන් සිද්ධ වෙන මේ අකුසල කර්මයන් 10 ගැන අපි දැනගත්තොත් අපිට මේ අකුසල කර්මයන් වලින් වැළකීලා අපේ ජීවිතය නිරයට යන මාර්ගයෙන් ඉවත් කරගන්නට
හැකියාවක් තියෙනවා පින්වත්නි. එහෙමනම් අපි බලමු. පළමු කොට මනසෙන් සිද්ධ වෙන අකුසල කර්මයන් 3ක් තියෙනවා පින්වත්නි. මේ මානසිකව මනසෙන් සිද්ධ වෙන අකුසල කර්මයන් 3 මොනවද කියලා බැලුවොත් පින්වත්නි, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන කාරණා 3 මනසෙන් කෙරෙන අකුසල කර්මයන් 3. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභය. විෂම ලෝභය කියලා කියන්නේ අන් අය සත්තුව පවතින වස්තු, ගේ දොර, ඉඩකඩම් සහ සවිඥානික වස්තු වෙන්න පුළුවන්, පුද්ගලයෝ වෙන්න පුළුවන්. මේ දේවල් මට ලැබෙනවා නම් කියන තැනකින්, ඒ දේවල් මගේ වේවා කියන තැනකින් කෙනෙක් ඒ අන් සතු වස්තු පිළිබඳව තමන් දැඩිව ඒ දේවල් මට ග්‍රහණය කරගන්න ඕන කියන තැනකින් ලෝභයෙන් කටයුතු කරනවා නම් පින්වත්නි, මෙන්න මේකට කියන මේ විෂම ලෝභය හෙවත් අවිද්‍යාව කියන තැනකින් මතක් කරා. ව්‍යාපාදයේ කිව්වේ මොකද්ද පින්වත්නි? ව්‍යාපාදයේ කියලා කිව්වේ අන් අයගේ වස්තු සම්පත් දකිනකොට, ඒ අන් අයගේ වස්තු සම්පත් දකිද්දී ඒ වස්තු සම්පත් දකිනකොට මෙයා ඒ වස්තු සම්පත් හරහා සතුටු වෙන්නේ නැතුව ඒ වස්තු සම්පත් කෙරෙහි තරහෙන් පුපුරනවා නම්, ඒ අනුන්ට තියෙන සැප සම්පත් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පුපුරනවා නම්, තරහෙන් පුපුරනවා නම්, අන්න ඒ ස්වභාවයට කිව්වා පින්වත්නි ව්‍යාපාදය කියලා. ඊට පස්සේ පින්වත්නි මිත්‍යා දෘෂ්ටිය කිව්වේ. මිත්‍යා දෘෂ්ටිය කිව්වම මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ පින්වත්නි බොහොම බරපතල වූ අකුසල කර්මයක්. බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ මිත්‍යා දෘෂ්ටියට බට පුද්ගලයා, මේ මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙච්ච පුද්ගලයාට මෙයා සුගතියට යන්න තියෙන මාර්ගයත් එයා අවහිර කර ගන්නවා. ඒ වගේම එයාට නිවන් දකින්න මේ සසර දුකෙන් අත මිදෙන්න යම් මාර්ගයක් තියෙනවා නම් මේ මාර්ගයත් අවහිර කර ගන්නවා. මේ මාර්ග දෙකම අවහිර වෙනවා කියනවා මේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයාට. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මොකද්ද පින්වත්නි? මිත්‍යා දෘෂ්ටිය කියනකොට මේ මිත්‍යා දෘෂ්ටියත් ආකාර 10කින් තියෙනවා පින්වත්නි. ඒ ආකාර 10ට කියනවා දසවිධ මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ තමයි නත්ති දින්නම්, නත්ති ඉට්ටං, නත්ති හුතං, නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ, නත්ති අයං ලෝකෝ, නත්ති පරලෝකෝ, නත්ති මාතා, නත්ති පිතා, නත්ති සත්තා ඕපපාතිකා, නත්ති ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මනා, සම්මා ගතා සම්මා පටිපන්නා. ඔන්න ඔය කියපු කාරණා 10 පින්වත්නි දසවිධ මිත්‍යා දෘෂ්ටිය හැටියට සලකනවා. අපි බලමු මේ එකින් එක කිව්වේ මොකද්ද කියලා. නත්ති දින්නම්. නත්ති දින්නම් කියලා කිව්වේ පින්වත්නි දීමේ විපාක නැහැ. දන් දීමේ විපාක ඇත්තේ නැහැ. දීමේ විපාක ඇත්තේ නැහැ කියන තැනකින් කෙනෙක් දෘෂ්ටිගත වෙලා ඉන්නවා නම් අන්න ඒ පුද්ගලයාට කියනවා නත්ති දින්නම් කියන තැනකින් මෙයා මිත්‍යා දෘෂ්ටියකට බැහැලා ඉන්නේ. නත්ති දින්නම්. නත්ති ඉට්ටං. නත්ති ඉට්ටං කියලා කියන්නේ සකසා දෙන, විශිෂ්ට කරලා දෙන, මේ විදිහට උසස් කොට සකසා දෙන දානමාන දුන්නා කියලා තැනකින් ඒ දේවල් වල විපාක ඇත්තේ නැහැ කියන කාරණාව මෙයාගේ දෘෂ්ටියක් හැටියට තියෙනවා. ඒ වගේම නත්ති හුතං. නත්ති හුතං කියලා කිව්වේ සකසා කෙනෙක් සකසාගෙන දානමාන සකසාගෙන ගිහිල්ලා උතුමන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා ඒ උත්තමයන් වහන්සේලාට පූජා කළාට, ඒ උත්තමයන් වහන්සේලාට ඒ දේවල් පූජා කරාට, සකසාගෙන ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා ඒ දේවල් පූජා කළාට ඒ පූජා කරන දේවල් වල විපාක ඇත්තේ නැහැ කියන කාරණාව මෙයා දෘෂ්ටිගත වෙලා ග්‍රහණය කරගන්නට යෙදෙනවා. ඒ වගේම නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. ඒ කියන්නේ කරන ලද පින්දහම් කුසල ධර්මයන් වල, කරන ලද අකුසල කර්මවල මේ දේවල් වල විපාක ඇත්තේ නැහැ. පිනක් කළත් ඒකට විපාකයක් නැහැ, පවක් කළත් ඒකට විපාකයක් නැහැ කියන තැනකින් මෙන්න මේ පුද්ගලයාට තියෙන දෘෂ්ටියට කියනවා ඔය විදිහට නත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ කියන දෘෂ්ටිගත වීමකට මෙයා අහු වෙලා තියෙනවා. ඒ වගේම නත්ති අයං ලෝකෝ, මෙලොවක් නැහැ. නත්ති පරලෝකෝ, පරලොවක් නැහැ. නත්ති මාතා, මවෙක් නැහැ. නත්ති පිතා, පියෙක් ඇත්තේ නැහැ.
නත්ති සත්තා ඕපපාතිකා ඕපපාතිකෝ උප්පත්තිය ලබන සත්වයෝ ලෝකයේ ඇත්තේ නෑ. අවසාන කාරණාව නත්ති ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මනා සම්මා ගතා සම්මා පටිපන්නා. මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ගුණධර්ම පුරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ලෝකේ ඉන්නවා කියන තැනකින් මේ පුද්ගලයා විශ්වාස කරන්නේ නෑ පින්වත්නි. මෙන්න මේ කරුණු 10කින් මේ පුද්ගලයා දෘෂ්ටිගත වෙලා ඉන්නේ. මෙන්න මේ කරුණු 10න් දෘෂ්ටිගත වුණොත් ඒ පුද්ගලයාට කියනවා මිත්‍යා දෘෂ්ටියට බැසගත් පුද්ගලයෙක් කියන තැනකින් මේ මිත්‍යා දෘෂ්ටියට බැසගත් පුද්ගලයාට පින්වත්නි ස්වර්ගයට යන්න තියෙන මාර්ගයත් මෙයා වහගෙන තියෙන්නේ. ඒ වගේම මේ සසර දුකින් අත මිදෙන්න තියෙන යම් මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගයත් මේ පුද්ගලයා වහගෙන තියෙන පින්වත්නි. ඔන්න ඔය කාරණා තුන. ඒ කියන්නේ අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන ඔන්න ඔය කාරණා තුන කෙනෙක්ගේ හිතෙන් ඇතිවෙන අකුසල කර්මයන් තුන. මේ අකුසල කර්මයන් සිත පැත්තෙන් අපි වළක්ව ගන්න අපි උත්සාහවත් විය යුතුයි පින්වත්නි. ඊළඟට මොනවද පින්වත්නි? කය පැත්තෙනුත් ඔය විදිහටම අකුසල කර්මයන් තුනක් ඉෂ්ට සිද්ධ වෙනවා. මොනවද ඒ අකුසල කර්මයන් තුන? ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. ප්‍රාණඝාතය කියලා කිව්වේ සත්ව ඝාතනය ඉෂ්ට සිද්ධ කරනවා නම් මෙන්න මේ සත්ව ඝාතනය කරන පුද්ගලයාත් පින්වත්නි මරණයෙන් පස්සේ සතර අපා භූමියට උප්පත්ති ලබන්න සිද්ධ වෙනවා. ඒ වගේම අදත්තාදානය අන්සතු දේවල් හොරසිතින් ගන්නවා කියන කාරණාව අදත්තාදානය ඒකත් කායිකව සිද්ධ වෙන අකුසල කර්මයක්. ඒ වගේම කාම මිත්‍යාචාරයේ කාමයේ වරදවා හැසිරෙනවා කියන කාරණාවත් තමන් විසින් සිද්ධ කරගන්න අකුසල කර්මයක් පින්වත්නි. මේ කාරණා තුන පින්වත්නි තමන් කායිකව ඉෂ්ට සිද්ධ කරගන්න අකුසල කර්මයන් තුන. ඊට පස්සේ පින්වත්නි වාචසිකව වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්මයන් හතරක් තියෙනවා. මොනවද මේ අකුසල කර්මයන් හතර? මුසාවාද, පිසුනා වාච, පරුසා වාච සහ සම්පප්පලාප. මුසාවාද කියලා කිව්වේ බොරු කියනවා නම් මේ බොරු කියන පුද්ගලයාත් අකුසල කර්මයකුයි ඉෂ්ට සිද්ධ කරගන්නේ. එයා මරණයෙන් පස්සේ ගිහිල්ලා නිරේ උප්පත්තිය ලබන්න, සතර අපා භූමියේ උප්පත්තිය ලබන්න හේතු කාරණා සකස් කරන පුද්ගලයෙක්. මුසාවාදා. පිසුනා වාචා කියලා කියන්නේ කේලම් වලට පින්වත්නි. කේලම් කියනවා නම් සමගියෙන් ඉන්න දෙදෙනෙක් හෝ දෙපාර්ශවයක් බිඳවන අදහසෙන් පිසුණු වචන කේලම් කියලා ඒගොල්ලෝ බිඳවනවා නම් ඒගොල්ලොන්ගේ සමගිය කඩාකප්පල් කරනවා නම් මෙන්න මේ වාගේ වචන කියන එකට පිසුනා වාචා කිව්වා. මේද දස අකුසල කර්මයන්ගෙන් එකක්. Taman සතර අපා භූමියේ ගිහිලා උප්පත්ති ලබන්න හේතු වෙන කාරණාව පිසුනා වාචා. පරුසා වාචා පරුස වචන වලින් කෙනෙක්ගේ හදවත වේදනාවට පත් වෙන විදිහට, හදවත කැඩෙන විදිහට, බිඳෙන විදිහට තමන් ඒ පුද්ගලයාට අමතනවා නම්, කතා කරනවා නම් ඒ පුද්ගලයාට ඒ පරුස වචනයෙන් ඇමතීම තුළ තමන්ට සිද්ධ වෙන්නේ අකුසල කර්මයක්. ඒද සතර අපා භූමියේ ගිහිලා උප්පත්ති ලබන්න හේතු වෙන කාරණාවක්. දස අකුසල කර්මයන්ගෙන් එකක් කියන කාරණාව මතක් කරන්නට යෙදෙනවා. අවසාන වශයෙන් සම්පප්පලාපා කියලා කිව්වේ පින්වත්නි හිස් වචන අපි කතා කරනවා නම් අන් අයටත් පළක් නොවන, තමන්ටත් පළක් නොවන හිස් වචන කතා කරනවා නම් පුද්ගලයෙක්, ඒද මේ දස අකුසල කර්මයන්ගෙන් එකක් කියන කාරණාව තමන් මතක තියාගන්න ඕන. මෙන්න මේ විදිහට මෙන්න මේ කාරණා අපේ පැවැත්ම තුළ අපි ඉෂ්ට සිද්ධ කරගෙන යනවා නම් මෙන්න මේ දස අකුසල කර්මයන් අපේ ජීවිතේ අපි ඉෂ්ට සිද්ධ කරගන්නවා නම් අපි නිරයට යන්න, සතර අපා භූමියට යන්න ඒ වටාපිටාවට අදාළ වපසරියයි අපි සකස් කරලා තියෙන්නේ පින්වත්නි. හොඳට කල්පනා කරන්න පින්වත්නි. අද සමාජයේ ගත්තට පස්සේ මෙන්න මේ දස අකුසල කර්මයන් කරන පිරිස නෙමෙයිද සමාජයේ බහුතර පිරිසක් ඉන්නේ කියන කාරණාව මතක් කරලා බලන්න. මේ සමාජ රටාව ගත්තට පස්සේ අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි, මේ ඉන්න මිනිස්සුන්ගෙන් ඊටාම ස්වල්පයයි මේ නියසිලට ගත්ත පස්තික වාගේ ස්වල්පයක් විතරයි පින්වත්නි මහණෙනි මේ මනුස්ස ලෝකයේ හෝ සුගති භූමියක දිව්‍ය ලෝකයක හෝ උප්පත්ති ලබන්නේ මරණයෙන් පස්සේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මතක් කරන්නට යෙදුනේ. හොඳට කල්පනා කරලා බලන්න එහෙනම් පින්වත්නි සමාජයේ ඉන්නේ බහුතර දෙනා මෙන්න මේ දස අකුසල කර්මයන් ඉෂ්ට සිද්ධ කරන පිරිස. එනිසා අපි බෞද්ධයෝ හැටියට උත්සාහවත් වෙන්න ඕන. මෙන්න මේ වපසරියක්, මෙවන් වූ වපසරියකුයි අපිට තියෙන්නේ. අද දවසේ අපිට ඇඟේ පතේ කයේ හයිය හත්තියේ තියෙන කාල සීමාවේදී අපිට මේ දේවල්
පංචේන්ද්‍රයන් පිනවන්න කියන තැනකින් අපි මේ විදිහේ අකුසල කර්මයන් ඉෂ්ට සිද්ධ කරමින් ඒ පංචශීල ප්‍රතිපදාවන් බිඳගෙන මේ පංචේන්ද්‍රයන් පිනවන්න කටයුතු කාරණා කරනවා නම් පින්වත්නි ඒ කෙනාට කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට පව් දැඩි වෙයි ගිනිසේ කියලා මතක් කරනවා. කරන කාලයට නම් මේ දේවල් වල යම් ආස්වාදයක් නැතුවා නෙමෙයි. මේ අකුසල ධර්මයන් කරනකොට යම් ආස්වාදයක් තියෙනවා. හැබැයි මේ ලබන ආස්වාදයට වඩා ඒ දේවල් වලට අකුසල කර්ම වලට විපාක ගෙවන්න වෙනකොට මේ විපාක ගෙවද්දී මහා දුකකට වේදනාවකට මේ පිරිසපත් වෙනවා පින්වත්නි. හිතන්න යම් කිසි පුද්ගලයෙක් ජීවත් වෙලා ඉන්න කාලේ මේ විදිහට අකුසල ධර්මයන් කරලා එයා අවුරුදු 50ක් 60ක් 70ක් ගිය තැන ජීවිතේ කෙලවරට ගියාට පස්සේ ඔත්පල වෙලා ලෙඩ ඇඳට වැටුණාට පස්සේ මේ තමන් විසින් කරපු කියපු මේ දුසිල් විදිහට දුෂ්චරිතවත් විදිහට කායිකව සහ වාචසිකව ක්‍රියා කරපු නිසා තමන් අවසානයේ ගියාට පස්සේ බොහෝ සෙයින් තමන්ගේ ජීවිතයේ ගෙවපු කාලය පිළිබඳව තමන් ආපස්සට හැරිලා බොහෝ වේදනාවකට දුකකට පීඩාවකට පත් වෙනවා පින්වත්නි. ඒ විතරක් නෙමේ මරණයට පත් වෙලා මරණයෙන් පස්සේ ගිහිල්ලා උප්පත්තිය ලබන්නෙත් සතර අපා භූමියකයි පින්වත්නි. මෙන්න මේ වටාපිටාවකුයි අපි බහුතරයන් නොදැනගත්තට මිනිස්සුන්ගේ මේ ජීවිත කාල සීමාවේදී ඉෂ්ට සිද්ධ කරගන්න ඉෂ්ට සිද්ධ වෙන්නේ. එනිසා බෞද්ධයෝ හැටියට අපි මේ කාරණාව හොඳට තේරුම් කරගත යුතුයි. මේ කාරණාව තේරුම් අරගෙන අපි පුළුවන් තරමක් උත්සාහවත් වෙලා මේ වටාපිටාව තුළ අපිට යහපතක් කරගන්න අපේ ජීවිතවලට පිළිසරණක් කරගන්න අපි හැමෝම උත්සාහවත් විය යුතුයි පින්වත්නි. මරණය කියන ධර්මතාවයට අපි හැමෝම යටත්. මරණය කියන ධර්මතාවයට අපි යටත් වෙන නිසා අපි හැමෝම මෙන්න මේ මරණය කියන ධර්මතාවයට අදම මම ලක් වෙනවා. ඒ නිසා මගේ ජීවිතේ මම අකුසල ධර්මයන් නම් කොහෙත්ම කරගන්නේ නැහැ කියන ස්වයං හික්මීම තමන් තුළින් ගොඩනගා ගන්න අපි හැමෝම උත්සාහවත් වෙන්න ඕන පින්වත්නි. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ දහම තුළ සඳහන් වෙන්නේ පින්වත්නි උබේන මිදම් මරණමේව නා මරණම් පච්චාවා පුරේවා පටිපජ්ජතමා විනස්සත කනෝවාමා උපජ්ජගාති. උබේන මිදම් මරණමේව මහණෙනි දෙපසින්ම මරණයයි. ගිය ජීවිතේ මරණයට පත් වෙලා මේ ජීවිතේ උප්පත්ති හැටියට ආවා පින්වත්නි. මේ ජීවිතේ උප්පත්ති හැටියට ඇවිල්ලා අපි කෙනකෙනා අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ජීවත් වෙලා අවසානයේ කෙලවරට යනකොට ආපහු ජීවිතේ කෙලවර තියෙන්නේ මොකද්ද පින්වත්නි? ආයෙත් තියෙන්නේ මරණය කියන ධර්මතාවය. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උබේන මිදම් මරණමේව දෙපසින්ම මරණයයි. නා මරණම් පච්චාවා පුරේවා පෙරවත් පසුවක් නොමැරීමක් ඇත්තේ නැහැ. පටිපජ්ජතමා විනස්සත කනෝවමා උපජ්ජගාති. ඒ නිසා මහණෙනි මේ ප්‍රතිපදා ධර්මයේ වහවහා හැසිරෙන්න කනෝවමා උපජ්ජගාති මේ ලබාගත් ෂණ සම්පත්තිය නම් අතහැර ගන්න එපා කියන කාරණාව බොහෝම අනුකම්පාවෙන් ලෝක සත්වයෝ හැටියට මේ සියලු දෙනාටම මතක් කරන්නට යෙදුණා. එහෙමනම් පින්වත්නි ඔන්න ඔය කාරණාව අපි හොඳට ජීවිතේ මතක තියාගත යුතුයි. ඔන්න ඔය කාරණාව අපි මතක තියාගෙන තමන් පුළුවන් තරමක් තමන්ගේ ජීවිතය තුළ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා කුසල ධර්මයන් ජීවිතයට ඒකරාශී කරගන්න ගමන් තමන් මේ දුක්සහගත සසර ගමන නිමා කරගන්න ලැබිච්ච දහමට හිත නැඹුරු කරලා ඒ දහම තුළ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ගුණ ධර්මයන් තමන් ජීවිතේ පුරුදු පුහුණු කළ යුතුයි. මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ ධර්මයන් ජීවිතේ ක්‍රමයෙන් පුරුදු කරගන්නකොට එයාගේ ජීවිතේ කෙලවරට යනකොට එයාටම සතුටු වෙන්න පුළුවන්. අනේ මගේ ජීවිතේ හිස් ජීවිතයක් නෙමෙයි. මගේ ජීවිතේ මම හිස් කරගත ජීවිතයක් අකුසල ධර්ම වලින් පුරවගත ජීවිතයක් නෙමෙයි නේද කියන තැනකින්ම තමන්ට ජීවිතේ ආපස්සට හැරිලා තමන් කෙරෙහි සතුටටපත් වෙන්න පුළුවන්කම තියෙනවා පින්වත්නි. කෙනෙක් මේ විදිහට ජීවිතේ කරුණාකාරණා දිහා ආපස්සට හැරිලා සතුටු වෙනවා කියලා කියන්නේ එයා මේ ජීවිතේ තමන් කරපු කියපු දේවල් පිළිබඳව සතුටු වෙනවා. ඒ සතුටු වෙන පුද්ගලයා ඒ අවස්ථාවේදී කලුරිය කළොත් පින්වත්නි ඒ කලුරිය කරලා එයා අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල චිත්තයකින් මෙතනින් කලුරිය කරලා ඊළඟ ජීවිතයට යනවා කියන කාරණාවයි වෙන්නේ. එහෙම යනකොට ඒ පුද්ගලයා යන ස්ථානය එයා උප්පත්ති ලබන්නේ දුගති භූමියක නෙමෙයි පින්වත්නි සුගති භූමියක උප්පත්ති ලබන්නේ. එහෙමනම් මේ විදිහට කුසල ධර්මයන් කරගත්ත කෙනා
සුගතියෙන් සුගතියට මෙහෙම ගමන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දහම තුල හුරු කරපු මනසක් තියෙනවා නම් තමන්ගේ හිත දමනය කරගන්න ඒකට අදාළ සමත විදර්ශනා බණ භාවනා කරලා ජීවිතේ හුරු කරපු කෙනෙක් නම් එයාට සුගතියෙන් සුගතියට ওই විදිහට යනවා වගේම නොබෝ කාලයකින්ම පින්වත්නි මේ දුක්සහගත සසර ගමනෙන්ම අත මිදෙන්න වටා පිටාව ගොඩ නැගෙනවා පින්වත්නි. ඒ නිසා ඔන්න ඔය කාරණාව අපි හොඳට තේරුම් කරගත යුතුයි. එහෙමනම් අපිට මේ ජීවිතයේ ඔය කරුණු කාරණා තේරුම් අරගෙන ජීවිතේ හැඩගස්ව ගන්න මහ ලොකු කාලයක් ඇත්තේ නැහැ. මේ කෙටි කාලයක් තියෙන්නේ. මේ කෙටි කාලය තුල අපි ජීවිතේට අර්ථ සිද්ධියක් ඉෂ්ට සිද්ධ කරගන්න උත්සාහවත් විය යුතුයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි 45 වසක් මේ ලෝක සත්වයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරලා බොහෝ සෙයින් ලෝක සත්වයා දුක්සහගත සසර ගමනෙන් අත මුදවලා පිරිනිවන් පාන්න ආසන්න කාල සීමාවේදී භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන් අවවාද අනුශාසනා කළා කියනවා. පරිපක්කෝ වයෝ මහියං පරිත්තම්මම ජීවිතං පහායෝ ගමිස්සාමීති කතම් මේ සරණ මච්චුනෝ අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා ධම්ම දීපා භික්කවේ විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා පරිපක්කෝ වයෝ මහියං මහණෙනි මගේ ජීවිතේ බොහොම මුහුකුරා ගිහිල්ලා තියෙන වයසට ගිහිල්ලා තියෙන්නේ පරිත්තම්මම ජීවිතං මට ජීවත් වෙන්න තියෙන්නේ බොහොම කෙටි කාල සීමාවක් විතරයි පහායෝ ගමිස්සාමීති මට උඹලව අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා කතම් මේ සරණ මච්චුනෝ මම මට පිහිටක් කරගත්තා පිළිසරණක් කරගත්තා ඉපදෙන මැරෙන සසර ගමනේ ආයි මම උපදින්නේ නැහැ කියන කාරණාව බුදුරන් වහන්සේ මතක් කරන්න හේතුණා. අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්‍ය සරණා මහණෙනි තමා තමාට පිහිටක් කරගන්න පිළිසරණක් කරගන්න වෙනත් පිහිටක් පිළිසරණක් නම් ලෝකයේ ඇත්තේ නැහැ කියන කාරණාව බොහොම කරුණාවෙන් මතක් කරන්න හිතුණා. ධම්ම දීපා භික්කවේ විහෙරත ධම්ම සරණා අනඤ්‍ය සරණා මහණෙනි ධර්මයේ පිහිට කරගන්න ධර්මයේ පිළිසරණ කරගන්න වෙනත් පිහිටක් පිළිසරණක් නම් ලෝකයේ තුල ඇත්තේ නැහැ කියන කාරණාව බොහොම කරුණාවෙන් මතක් කරන්නට යෙදුණා. එහෙමනම් පින්වත්නි මේ සියලුම දෙනත් අද දවසේ අපි විසින් මේ දේශනා කරන්නට යෙදුනා වූ දහම් කරුණු කාරණා ජීවිතයට ගලප්පගෙන තමන්ගේ ජීවිතේනොත් අර්ථ සිද්ධිය ඉෂ්ට සිද්ධ කරගෙන මේ දුක්සහගත සසර ගමන වහා නිමා කරගන්නට මේ සියලුම පුණ්‍ය ධර්මයන් එකලසින්ම හේතු උපනිෂ්ඨ ධර්මයක්ම වේවා කියන තැනකින් සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. එහෙමනම් පින්වත්නි අපි විසින් ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි විසින් ජනිත කරගන්නට යෙදුනා වූ යම්තා කුසල ධර්මයන් ප්‍රමාණයක් වේ නම් ඒ සියලුම පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු ස්ථාන වෙතට අනුමෝදන් කරමු. එහිදී පළමුවෙන්ම අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ලොකු ස්වාමින් වහන්සේලා මම මේ මොහොතේ මතක් කළ යුතුයි. නම කියන්නට අවසරයි අපේ ලොකු ස්වාමින් වහන්සේ ධර්මාචාරින් වහන්සේ මාං කඩවල සුදස්සන ස්වාමින් වහන්සේත් ඒ වගේම මාං කඩවල නන්දරතන ස්වාමින් වහන්සේත් අපේ ආරණ්‍ය සේනාසනාධිපති අපේ ආචාරින් වහන්සේ කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේත් මේ ස්වාමින් වහන්සේලා තුන් නමටම මේ ශාසන කටයුතු සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගෙන පතන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන තැනකින් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් ජාතියත් සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන සියලුම දේවගණ මණ්ඩලයට මේ පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. එසේ අනුමෝදන් වීම තුළ ඒ සියලුම දෙවියොත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහවහ අවබෝධ කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ නමින් අප නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ යම්තාක් ඥාති පිරිසක් වෙනා ඒ සියලුම ඥාතීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. ඒ සියලුම ඥාතීනොත් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ සියලුම පින්වතුන්ටත් මේ ජීවිතයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය සඳහා යම් කරදරයක් බාධකයක් වේ නම් ඒ සියලුම කරදර බාධක හිරුදුටු අඳුරුමෙන් දූරින් භූත වෙලා වහා මේ දුක්සහගත සසර ගමන නිමා කරන්න ශක්තිය ධෛර්ය වාසනාවම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එhmenan සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. Thank you.